තව ටිකකින් මගේ මේ ශරීරයේ බොල් මිටක් වගේ වී මිටක් වගේ සම්පූර්ණ විසිරලා යනවා. ඉක්මනට කුටියෙන් එළියට තියන්න කියනවා ශරීරේ. ඒකත් කට්ටි කියන ස්වාමීන් වහන්සේගේ ශරීරයේ මෙබඳු සර්පේක් වැටිලා ඒ තුබහන්සේට දුක් දුන්නස් මාත්‍රයක්වත් වෙහස මාත්‍රයක්වත් පෙනෙන්නේ නැහැ කියනවා. එවත්නි මම මනාකොට සතර සතිපට්ඨානෙ වැඩුවා. සතර සතිපට්ඨානෙ වඩපු කෙනෙකුට කවදාවත් එහෙම දුකක් එන්න තියක් නැහැ කියලා පෙන්වන නොබෝ වෙලාවක මුළු ශරීරෙම විසිරලා ගියා. එතකොට දවසක් සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ මහා සංඝයා එක්ක සවැත් නුවරින් දක්ඛිණගිරි විහාරයට වැඩියා. වඩින වෙලාවේ ඒ ගමේ ප්‍රධාන උපාසිකාවක් වෙන හරි ශ්‍රද්ධාවයි කාලි කියලා. එයා උඩුමහන්තලේ භාවනා කර කර ඉන්නකොට වෛශ්‍රවණ දෙවියෝ උඩින් යනවා. මෙයාව දැකලා කියනවා සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා සවැතින් පිටත් වෙලා දක්ඛිණගිරියට වැඩියා. හෙට උදේ අලුයම වෙනකොට මේ දක්ඛිණගිරියට වඩිනවා. ඒ වහාම දානේ පිළියෙල කරන්න කිව්වා. මෙයා හැම අනිත් උපාසක උපාසිකාවන්ටත් කියලා දානේ පිළියෙල කළා. පාදෝන පැන් පාවඩ කොම් ලැස්තිකල ස්වාමීන්වහන්සේලා වඩින්නකම් බලාගෙන ඉන්නවා. ස්වාමීන්වහන්සේලා වඩිනකොටම කට්ටිය පාත්‍ර අරගෙන පැත්තකින් තියලා පැන් දෝන කළා. සුමුල වඩා හිටලා දාන පිළිගන්නකොට කියනවා අපි එන්න කලින් කොහොමද මේ ඇත්තෝ දැනගත්තේ මේ මහා සංඝරත්නය වඩිනවා කියලා? ස්වාමීනි මට වෙසමුණින් රජුරු මතක් කළා කිව්වා. ඒකාන්තෙන් අద్భుත ආශ්චර්යයේ ඉබඳු මනුස්සයෙක් කතා කරනවද ඔබ එක්ක කිව්වා. ස්වාමීනි ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මට හිටියේ එකම එක පුතෙක් විතරයි. එක පුතෙක් හිටියා මට. මං ඉස්සර හරි ආදරේ මුළු සිටු පරම්පරාවටම හිටිය එකම දරුවා. සාලධනස්කන්ධයක් තියෙනවා. නොකල වරදකට හසු වෙලා මගේ ඇස් ඉදිරි පිට රාජ පුරුෂයෝ ගහලා කෑලි කපලා පුතාව මැරුවා. ස්වාමීන් මගේ හිතේ කිසිදු වෙනසක් මම දැක්කේ නැහැ ස්වාමීනි. ඒකයි අද්භූත ඒකයි ආශ්චර්ය කියලා මතක් කළා. ඉතින් මේ ශාසනයේ සම්දිත්තිකයි පුතේ. කල් නොයවා විපාක දෙනවා. අප්‍රමාදීව විරදීදිය වඩන කෙනාට මේ ජාති ජරා මරණ සංඛ්‍යාත සසරෙන් ඈතර වෙන්න පුළුවන්මයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය දුක ඇති වෙන හේතුව තණ්හාව කියලා පෙන්නලා දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ මොකද්ද? ආයේ මේ වාරි වට්ටංගක මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා ඒ මුලට පෙන්වන සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින්න. දැන් අපේ මනස තියෙන්නේ පුතේ අවිද්‍යාවෙන් හටගත්ත කෙලෙස් කුලියක් ඇතුළේ බොහෝ කල සිට පුරුදු පුහුණු කළ ආශ්‍රව ටිකක් තමයි අපි පරිහරණය කරන්නේ. ඉතින් ඒ පුද්ගලයා ආරම්භය වස්තු ආරම්භය
තණ්හාව නැති වෙන්න නම් ඇත්ත ඇති හැටි දකින්න ඕන සම්මා දිට්ඨි. මොකක්ද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය අනාත්ම බව, ශුන්්‍යත බව, අපනිහිත ප්‍රාර්ථනා කළ යුතු කිසි වස්තුවක් හෝ කිසි කෙනෙක් ඒ ඇස් ඉදිරි පිටට ආපු වස්තුව තුල නොහිටි බව හොඳට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒ එකම පෙන්වන්නට ඕනේ ඒ බඳු රූපයක් ඇස් ඉදිරි පිටට එද්දී මේ ඇස් ඉදිරි පිටට එන රූපේ ස්වභාවය නොදන්නාකම නොදකින්නකම නිසා ඒ වගේම රූපේ සැබෑ ස්වභාවය කියලා දෙන්න කල්යාණ මිත්‍ර ඇසුරක් අනන්ත සංසාරෙත් අපිට නොලැබුණු නිසා අපි මොකද කළේ? අර රූප නිමිත්ත හිතට අරගෙන දැන් හිතට ගත්ත රූප නිමිත්තට කියනවා සාසව උපාදානීය. ආශ්‍රව ඇති කරගන්න උපාදානය ඇති කරගන්න මේ නිමිත්ත හිතයි. හොඳට පුළුවන්. දැකපු රූපය මනෝ විඥාණයෙන් ඔසවලා ගන්නවා. දැකපු රූපය දැක්කේ අනාත්ම වර්ණ සටහන මහ භූත ටිකකින් හැදුණු රූපයක් සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන ධර්මතාවයක් පෙනුනේ ඉදිරි පිටට. ඒ රූපය දැකලා අහකට යනකොටම අවිද්‍යාවෙන් වැඩ දෙකක් කරනවා. රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්නෙත් නැහැ. ඒ එකම සංඛාරය ඇති කරවනවා. ඒ දැකපු රූප නිමිත්ත එහෙම්ම හිතට ඔසවලා අරගෙන දෙනවා. රූපයක් සිහි වෙනකොට ඒ රූපයට අපි අම්මා තාත්තා අයියා කදුවා පුතා රත්තරන් රිදී මුතුමැණික් කියලා හිතනවා. වටිනාකම දැනෙනකන් හිතනවා. වටිනාකම ඇති වෙනකන් හිතනවා. තණ්හාවෙන් හැසිරෙනවා මේ නිමිත්ත. උපාදාන වශයෙන් ගන්නවා මේ නිමිත්ත. පංච උපාදානස්කන්ධයට උපාදාන. ඊට පස්සේ දැන් අපි හිතන්නේ අපි හිතුවේ පෙවුණු දෙයටයි කියලා. පෙනෙන දේ අපි හිතපු දෙයි කියලා. දැන් මේ වටිනාකම හිමීසරේ සේන්දු වෙනවා මාරු වෙනවා මොකේද? රූප වැත්තට. රූපයත් වැහිලා අර අපි දැකපු අනාත්මයි රූපේ හිතට අරගෙන අපි ඒකට හිතුවේ කොහොමද? පුද්ගල සංඥාවේ කෙනෙක් කියලා වටිනාකම. ඊට පස්සේ මං මෙහෙම හිතන්නේ අනාත්ම රූප නිමිත්ත හිතෙන් ඔසවලා අරගෙන ඒකට නේද කියලා අපි දන්නේ මේ කර්ම නිමිත්ත කර්ම සකස් කරනවා නැත්නම් කර්ම නිමිත්තක නේද හිත හසුරවන්නේ කියලා දන්නේ අපි. මේ හිතින් කීින් කිරින් අපිට කර්ම වෙනව නේද කියලා දන්නේ අපි. අපි එහෙම හිතින් කීින් කිරින් කළාම කර්ම රැස් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාවෙන් මේ පෙනෙන දේ හිතන දේ පෙනුණු දෙයටයි අයිති කියලා පෙනෙන පැත්තට හිතෙන්ම අපි යා කරනවා ගැට ගන්නවා. ගැට ගන්නකොට දැන් අපිට මේ වස්තු ටිකටයි වටිනාකම තේරෙන්නේ. තේරෙන්නේ දැන් හිතේ මේ වස්තුව වටිනවා කියලා නිමිත්ත හැදුවේ. නමුත් හදපු නිමිත්ත පෙනෙන එකටත් පෙනෙන එක හදපු එකට දෙක එකට යා කරනකොට සමාන කරනකොට ඉබේම බාහිර වස්තුන්ගේ වටිනාකම අපිට දැනෙනවා. ඒ වටිනා වස්තු විනාශ වෙනකොට අපි වටිනාකම බැඳට ඒකට ඒක සතර මහා ධාතු නැහැදිලා තියෙන්නේ. ආහාර ප්‍රත්‍ය නැහැදිලා තියෙන්නේ. ඒක විපරිණාම වෙනවා. අනිත්‍ය වෙනවා ඒ රූපේ. අනිත්‍ය වෙනකොට අපිට අපි කැමති දේ නැති වෙන ප්‍රිය විප්‍රයෝග දුක්ඛ ඉබේම එනවා. දුක වළක්වන්න බෑ මොන විදියටවත්. තේරෙන්නේ නේද කියපේ? කොහොමයි
අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න එයා දුකක් දන්නවා, දුකට හේතුව තණ්හාවයි කියලා දන්නවා, තණ්හාව ඇති වෙච්ච හැටිත් දන්නවා. දැන් තණ්හාව නැති වුණොත් ඒ වස්තු කෙරෙහි දුක එන්නේ නැහැ කියලා දන්නවා. තණ්හාව නොඑන්න කල යුතු උපාය මොකද්ද? සම්මා දිට්ඨි. රූපේ ඇත්ත පෙන්වන්න ඕන උපාදාන වශයෙන් රූපේ නොගන්න ඕනේ. මගේ හිතේ තියෙන මේ සත්පුද්ගල සංඥාව රූප පැත්තට බැහැලෙන්නේ නැති විදියට. රූපය මේ හිතේ තියෙන උපාදාන ගතියට සැසඳෙන්නේ නැති විදියට මේ දෙක වෙන් කරන්න ඕනේ. පෙන්වන්න ඕනේ. ඔන්න ওই ටික දැනගත්තාම අවිද්‍යාව නැහැ. විද්‍යාව එයා දන්නවා දුක කියන්නේ මොකද්ද? දුක ඇති උනේ තණ්හාව නිසායි කියලා ජීවිතේ සැබෑම සිද්ධියම බලන්න. ජීවිතේ අපි කැමති දේ නිසා නෙන්නේ දුක. ඒ කැමැත්ත නැති වුණු දුක නැති වෙනවා. කැමැත්ත නැති වෙනවා සම්මා දිට්ඨිය ඇත්ත දැක්කොත්. මේ සිද්ධිය දැක්කොත් ඕනම කෙනෙකුට අපි හැසිරෙන්නේ මනසේ මෙහෙම සිද්ධියකින් ඇසිදිරි පිටට ආවේ මෙහෙම. නමුත් මේ තණ්හාව තියෙන නිමිත්ත පංච උපාදානස්කන්ධය මේ ස්කන්ධ ටිකට වහලා දෙක එකයි කියලා ගන්න තාක් රූප පැත්තෙන් තමයි අපිට ලෝකෙ ගොඩ නැගෙන්නේ. තණ්හාව ගොඩ නැගෙන්නේ. ඔය ටික ඉගෙන ගත්තට එතකොටම මතුවෙන ආශ්‍රව කියලා ටිකක්. දැන් අවිද්‍යාව නැහැ. නමුත් මේ විද්‍යාව නැති කාලේ, අවිද්‍යාව ඇති කාලේ ඔය රූප නිමිති බාහිර ඉන්න කෙනෙක් පුද්ගලික කියලා හිතලා හුරුකම නිතරම ඉදිරිපත් වෙනවා. තේරෙන්නේ? කොච්චර දැනගත්තත් හිත අරමුණු කරන්නෙම කෙනෙක් කියලා හිතලත් ඉවරයි. ඊට පස්සේ ආශ්‍රව වලට හේතුව අවිද්‍යාවමයි. මේ ඇත්ත නොපෙන්නන කමමයි. ඒ කියන්නේ මේ රූපේ අනාත්ම ස්වභාවය තියෙද්දි මම මේ උපාදාන වශයෙන් හැසිරලා ඒ උපාදාන නිමිත්ත මේ රූපෙට බඳපු එක උපාදාන රූපේ උපාදාන වශයෙන් ගත් එකයි මේකේ දෝෂේ. කියන එක පෙන්වන්න නැතිකමම තමයි ආශ්‍රව වලට හේතුව. ආශ්‍රව හිඳින්න තියෙන්නේ සම්මාදිට්ඨිය. එතකොට අපිට ඒ ආශ්‍රව ලීසි නෑ පුතේ. බොහෝ කල් සිට පැවතෙන කෙලෙස්. කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කුටින පඤ්ඤායති. මහණෙනි මේ සසර අනවරාග්‍ර මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පණවන්න බෑ. මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කෙනෙකුට ලේසි අවිද්‍යාවක් ප්‍රත්‍ය වෙලා තියෙනවද කියන එක බලන්න. මේක නොදන්නාකම කියන්නේ බාහිර සතර මහා ධාතු රූපය අම්මම කියන තැනින් තාත්තම කියන තැනින් හැසිරීලා සතර මහා ධාතු රූපය විපරිණාම වෙනකොට මව්මල දුක විඳිනවා. පියාමල දුක විඳිනවා. ආණ්ඩ මිදෙන්න දන්නේ නැහැ මේකෙන්. ක්‍රමේ දන්නේ නැහැ. ඉතින් ඒ ආශ්‍රවය ගෙවා ගන්න පුතේ අප්‍රතිහත ධෛර්යයක් යොදන්න වෙනවා. වීර්යවන්ත කෙනාම මේ මාර යුද්ධේ ජය ගන්නවා, සසරෙන් මිදෙනවා. අපේ ජීවිතයකට පුද්ගලයේ ජීවිතයකට දුක එන ක්‍රම දෙකක් තියෙනවා. දුක එන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? ප්‍රත්‍ය නැතිකම නිසා දුක එනවා. ප්‍රත්‍ය කියලා කිව්වේ භික්ෂුන් වහන්සේලාට චීවර පිණ්ඩපාත තේනසන ගිලම්පස වගේම ගිහි අයට ගත්තොත් ඉන්නේ හිටින්න ගෙයක් දොරක් නැත්තම්, කන්න බොන්න නැත්තම්, දෙඩට බෙහෙත් නැත්තම්, අඳින්න පළඳින්න ඇඳුම් නැත්තම් ඒ නිසා දුක එනවනේ. ඒ වගේම කෙලෙස් නිසා, තණ්හාව නිසා දුක එනවා. ප්‍රත්‍ය නැතිකම නිසා දුක එනවා, තණ්හාව නිසා දුක එනවා.
දෙමව්පියෝ ගුරුවරු අපිට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ වෙන්නේ ප්‍රත්‍ය නැතිකම නිසා එන දුකෙන් මිදෙන්න මාවත ඒගොල්ලෝ හදලා දෙනවා. උගන්නලා හොඳ රස්සාවක් කළා හොඳට මිල මුදල් ටිකක් හම්බ කරගන්න පුළුවන් වුණොත් පුතේ හොඳට ගියක් දොරක් හදාගෙන දුකක් නැතුව හිටිය හැකි කියලා දුක ප්‍රත්‍ය නැතිකම නිසා දුක නොවන බව පෙන්නලා ඒ දුකෙන් මිදෙන මාවතට දෙමව්පිය ගුරුවරයෙකු තුල යවනවා. ඒකද අම්මලා හෝ ගුරුවරු කිව්වොත් පුතේ හොඳට ඉගෙන ගනින්. තක්සව කම්මැලි නැතුව පාඩම් කරන්න ඕන පුතේ. මරණයෙන් පස්සේ උඹට හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් වීරිය වෙයිද? නමුත් දෙවීරියවන්ත වෙන්නේ මොකක් නිසාද? සම්දිත්තික ගුණයක් දකින නිසා. ඇත්තටම හොඳට ඉගෙන ගත්තොත් මට හොඳ රස්සාවක් කරන්න පුළුවන් කියලා පෙනෙනවානේ තියෙන නිසා මොකද වෙන්නේ? වීරියවන්තයි. බැරි වෙලා අම්මලා තාත්තලා කිව්වා නම් හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ උඹට හොඳ රස්සාවක් ලැබෙයි කියලා පණ යනකම් පාඩම් කරනවද? උත්සාහවත් වෙනවද? නැහැ. එතකොට සම්දිත්තික ගුණයක් දකින නිසා මෙලොවම විපාකයක් දකින නිසා ඒ අය දුක නැතුව ඉන්න දුට ඉගෙනගෙන රස්සාවක් කරලා මිල මුදල් හොයනවා. ඒ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ යුතුයකම් ටික කළා. ඒ අයට ඒ දෙහවක් බෑ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ ඉන්නේ කෙලෙස් නිසා එන දුකින් මුදවන්න. එකයි ශ්‍රමණ බ්‍රාහ්මණයොත් අපිට කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ වෙන්නේ. එතනදී හොඳට බණ භාවනා කරන්න මරණයෙන් පස්සේ නිවන් දකී කිව්වොත් කියන තැනක දර්ශනයක් තිබුත් වීරියවන්ත වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කිව්වොත් වීරියවන්ත වෙනවද? වෙන්නේ නැහනේ. ඒ වගේ යම් වෙලාවක කෙනෙක් සම්දිත්තික ගුණය මේ ශාසනයේ දැක්කොත් කල් නොයවා විපාක දෙන ගුණය ditta ධම්මෝ දුකේ නිදහස් වෙන්න කෙලස් ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අයිති එකම දේ තමයි මොකද්ද? කෙලස් ටික නිසා දුක එන පැත්ත ආවරණය කරලා දෙන්න අහිංසක ලෝකයට. හාමුදුරුවෝ යන්න ඕනේ අපහු හොඳට හැදෙන්න, ඉගෙන ගන්න, ඉස්කෝලේ යන්න, පිළිවෙලකට යන්න කියන ටික කියලා දෙන්න යන්න ඕනේ හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේලාට ඒ ටික අවශ්‍ය නැහැ, අයිති නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම පනවන්නෙත් නැහනේ කියනවා. කෙරෙන්න තියෙන යුතුයකම් නමුත් අනුශාසනා කරන්න හොඳට ඉස්කෝලේ පළයන් ඉගෙන ගනින් මෙහෙමයි ඩාක්ටර් වෙන්න ඕනේ කියලා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අයිති පැත්ත තමයි මොකක්ද? දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රස්සාවක් කළා ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා එන දුකෙන් මිදුණට තණ්හාව නිසා එන දුකෙන් එයා මිදිලා නැහැ. තණ්හාව තියෙන නිසා එයාටත් මව්මල කොච්චර මිල මුදල් තිබ්බත් දරුවා මැරිච්ච දුක, දෙමව්පිය මැරිච්ච දුක, නෑදෑය මැරිච්ච දුක, සහෝදර නැති වෙච්ච දුක, බඩු මුට්ටු කැඩිච්ච බිඳිච්ච දුක, තමන්ට ලෙඩ රෝග වීම නිසා එන දුක, තමන්ට නිന്ദා පහස කළොත් එන දුක් ටිකෙන් එයා මිදිලාද? නෑ. ඔය දුක් ටික බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පිය විපයෝග දුක්ඛ, යම් පිච්ඡන් නරබි තම්පි දුක්ඛ, සංකිතන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක් ලිස්ට් එකක් මතක් කළා. ওই දුක් ටික ඔක්කොම එන්නේ කෙලෙස් නිසා, තණ්හාව නිසා. තණ්හාව නිසා එන දුක් ටිකෙන් මුදවලා ලෝකයට පිහිටක් පිළිසරණක් වෙන්නයි ලෝකේ කවුරුවත් ඒ දුකෙන් මුදවන්න ඉදිරිපත් වෙන්න කෙනෙක් නැති නිසා දෙමව්පියන්ටද දෙමව්පියොත් ඒ ටිකේ ඉන්නේ. ගුරුවරුන්ටද ගුරුවරුත් ඒ ටිකේ ඉන්නේ. ගුරුවරුන් වයි දෙමව්පියන් වයි ශිෂ්‍යයන් වයි ඔක්කොම මුදවන්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ. එතකොට ඒකෙදි පෙන්වන්න ඕනේ පුතේ සම්දිත්තික ගුණයක් කියන්නේ මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා පෙන්වුවම උත්සාහවත් වෙන්නේ. නමුත්
හොඳට ඉගෙන ගත්ත ගමන් හොඳ රස්සාවක් කළ හැකි කියලා දකින්නවනේ. අන්සන්දිටික ගුණේ. ඒ වගේ අප්‍රමාදීව වීර්යවන්ත වුණොත් මේ සියලු දුකෙන් මට නිදහස් වෙන්න හැකි කියලා හොඳට නිසක වෙනවා. මේ දර්ශනය හොඳට මෙනෙහි කරන්න ටිකක් ඕගොල්ලෝ හොඳට තේරෙන තණ්හාව එහා පැත්තට සාන්ද්‍රණය උනේ නැත්තම්, එහා පැත්තට යන්න දුන්නේ නැත්තම්, තණ්හාව වැළැක්වුව දුකෙන් නිදහස් වෙනවා කියන එකට ප්‍රාර්ථනා ඕනේ. ප්‍රාර්ථනා කළොත් අනේ මට දුක ලැබේවා 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 කියලා ඒ දුක නිදහස් වෙනවා. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා මට කිරි ලැබේවා ලැබේවා කියලා අඟෙන් කිරි දෙවුවොත් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඇයි? මට කිරි එපා එපා කියලා දෙවුවොත් ලැබෙයිද? ඒත් නෑ. ඇයි? එතන කිරි එන්න නුසුදුසුයි කිරි නෑ. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා මට කිරි එපා එපා කියලා දෙවුවා ඒත් ලැබෙනවා. මට ඕනේ කියලා දෙවුවා ඒත් ලැබෙනවා. එපා කියන එක ඕනේ කියන එක වළංගු නැහැ. ක්‍රියාව තුළ විද්‍යමානයි මෙහෙම වෙනවා මෙහෙම නොවෙනවා කියලා. ඒ වගේ අනේ මට උදේ ඉඳන් රැ වෙනකම් ප්‍රාර්ථනා කළත් මට සසර නම් එපා, ජරා මරණ දුරන් එපා, නිවන් දකින්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා, දුක නිවේවා කියලා. නමුත් එයා හැසිරෙන ප්‍රතිපදාවේ දුක නිවෙන්නේ නැත්තම් අඟෙන් කිරියෙන්න සුදුසු නෑනේ. දුක නිවෙන්න සුදුසු නෑ. උදේ ඉඳන් රැ වෙනකම් මාවන නිවන් දකින්න එපා, මට සතරම ඉන්න ඕනේ, නිවන එපා එපා කිව්වත් එයා අප්‍රමාදීව මේ සම්මා දිට්ඨිය මේ ක්‍රමය කරනවනම් ඒකාන්තයෙන් සසර ගෙවිලා නිවනට යනවා. ඒ හින්දා ප්‍රාර්ථනාව කියන එක අවශ්‍ය නැහැ. අදාළ නැහැ. මෙලොවම මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පුතේ මේ ටික වාටත් මටත් ලැබුණේ ලැබෙන්නේ නිකන් නෙමෙයි. ඒ මහෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ලේ දහඩිය කඳුල මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයක් වගේ වාටත් මටත් මේ ටික කියලා දීලා අපිව සසරෙන් එතර කරවන්න බෝසතාණන් වහන්සේ නමක් විඳින දුක අනන්තයි අපරිමාණයි පුතේ. තමන්ගේ සැප අනිත් අය වෙනුවෙන් අත්හල කෙනෙක් ඉන්නවා නම් ඒ බෝධි සම්භාර පුරණ බෝසතාණන් වහන්සේ නමක්මයි. අනුන් වෙනුවෙන් තමන් දුක් විඳ කෙනෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේ නමක්මයි. තමන්ගේ ඇස් දීලා මස් දීලා ලේ දීලා වස්තුව දීලා දුවදරුවෝ දීලා දෙන්න තියෙන හැම දෙයක්ම හුරු කළා, ධර්මයක් හුරු කළා, පුරුදු කළා තමයි පුතේ සසර බොහෝ දුක් විඳලා අපිට මේ මාවුතු පද්දලා දුන්නේ. ඒත් ලෝක ධර්මතාවයේ අනුව ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආයු ඇතිතාක් අසරණ ලෝකයට පිහිට වෙලා කිසිදු තරාතිරමක් බැලුවේ නැහැ, මිම්මක් බැලුවේ නැහැ, පුද්ගලයන්ගේ මූණවල් බැලුවේ නැහැ. හැම කෙනාම ඉන්නේ මේ ලෝකේ ඉහළම තලයේ කියන කෙනත් පහතම කියන කෙනත් ඉන්නේ එකම එක තැනක. ජරා මරණ දුකයි කියන දුකේ කියන එකම එක බෝට්ටුවේ ඉන්නේ. ඉතින් පුළුවන් තරම් සසර දුකින් එතර කරලා සද්ධර්මයේ නැමැති මේ දඬුවට පහන මේ ලෝකේ දල්වලා තියලා පුතේ පිරුණම් පවදාලා එදා ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය රැගෙන ආයේ පුතේ මහා සංඝරත්නය. බුදුරජාණන් වහන්සේගේ සසර දුක්ගිනි නිවෙන මේ පණිවිඩය ලෝකේ ඉදිරියට අරගෙන ආයේ මහා සංඝරත්නය. කාලය ගෙවෑමෙන් එහි අර්ථය ටිකින් ටික ගිලිහිලා
අද සද්ධර්මයේ වගේ දෙයක් ඉපදිලා පුතේ. අද බුදුහාමුදුරන්ගේ ශාසනයට විලා තියෙන දේ ඔයගලන්ට පේනවා. ධර්මයට තැනක් නැහැ, ශාසනයට තැනක් නැහැ, භික්ෂුන් වහන්සේලාට තැනක් නැහැ. මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරුපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය. අනිත් ආගමයි මේ ශාසනය දෙක සමතැනක තියන්නේ. මගේ පුතේ අපිට වගකීමක් තියෙයි පුතේ මගේ බුදුහාමුදුරන්ට සේවයක් කරන්න. අපිට ජීවිතේ ලැබෙන ලොකුම භාග්‍යයක් ලැබිලා තියෙයි පුතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට උපස්ථානයක් කරන්න අවස්ථාව ලැබිලා තියෙයි. සසර පෙර පින් තියෙන හින්දා පුතේ සමහර විට ඕගොල්ලෝ දැකලා වෙන්න ඇති අපිව දැකලා වෙන්න ඇති බුදුහාමුදුරුවෝ පිරුම් පාන මොහොතේ මතක් කළේ මගේ ශාසනය ශ්‍රී ලංකා ද්වීපේ පිහිටනවා. මේ ශාසනය සිංහල ජනතාව නැත්තම් බෞද්ධ මේක අරගෙන යනවා ලෝකයට හිත පිණිස සුව පිණිස කියලා ප්‍රකාශ කළේ. ඉතින් මම මතක් කරන්නේ පෞද්ගලික අපේ රුචි අරුචිකන් තියෙන්න පුළුවනි. මයි පුතේ අපි ගොඩාක් නිහතමානී වෙලා කීකරු වෙලා හැමදෙනාම සමගි වෙලා අප්‍රමාදීව ධර්මයත් ඉගෙනගෙන කම්මැලි වෙන්න එපා පුතේ. හොඳට පොත් බලන්න. හොඳට ඉගෙන ගන්න. මේ ශාසනයට අවශ්‍යයි මගේ පුතේ. පරවාද මතනය කළා සැබෑම සත්‍ය පෙන්නලා අහිංසක මිනිස්සු ජරා මරණ දුකින් ඈතර කරන ඔලු ටිකක් අවශ්‍යයි. සැබෑම භික්ෂුන් වහන්සේලා ටිකක් අවශ්‍යයි. ඉතින් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ සද්ධාව තියෙන මගේ බුදුහාමුදුරන්ට ආදරේ තියෙන ධර්මයට ආදරේ තියෙන සරියුත් මුගලන් ආදී කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයන් කෙරෙහි සෙනෙහස තියෙන මනසකටයි පුතේ. ඕගොල්ලන්ව මේ ලෝකෙට බිහි කරපු මෑණියන් පියාණන්ට ඕගොල්ලෝ ගෙදර හිටියත් උපකාර කරන්න පුළුවන් මේ අවුරුදු 50 60ට විතරයි. නමුත් ඕගොල්ලෝ ශාසනයට මේ සේවය කළොත් ඒ පින ඇති මගේ පුතේ ඒගොල්ලන්ට පාරමිතාවක් වෙන්න. මරණාසන්න මොහොතේ මිනිස්යන්ට දරුකම නිසා හරි ඕගොල්ලෝ සිහි වුණා ලේසියකට දුකට යන්නේ නැහැ. ඒ හින්දා බොහෝම ශ්‍රද්ධාවෙන් කීකරුව කුසීත කමින්තර අප්‍රමාදීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම කිසිම දවසක කිසිම තැනක පන්සලක වේවා අනිත් සෙනසුනක වේවා ස්වාමීන් වහන්සේට දොස් කියන්න එපා. බැහැර කරන්න එපා. අයින් කරන්න හදන්න එපා. ඒක ඒ වරද ඒ ස්වාමීන් වහන්සේලාගේ නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ හරි අර්ථයක පිළිట్లా ජීවිතය හදලා දුන්නා නම් ඒ ස්වාමීන් වහන්සේලා එතන හිටියේ නැහැ. ඉන්නේ පුංචි කාලේ පැවිදි වුණාට නිසිමාවතක් කියලා දුන්නේ නැතුව ධර්මයක් හරියට කියලා නොදුන්නු කම නිසා ඒ ජීවිතේ හැමුනේ. ඊට පස්සේ ඒ ගුරුවරුන්ට දොස් කියන්නත් බෑ. ගෝලයන්ව හික්මන්න ඒ ගුරුවරුන්ගේ ගුරුවරු ඒ ගුරුවරුන්ට කියලා දුන්නේ නැති කම නිසා කියලා මේ වැරද්ද යනවා බොහෝ කාලයක් ඈතට පුතේ. අපි කරන්න ඕනේ අපි ශාසනයට එනකොට තිබුණු අඩුපාඩු ඉදිරි ජනතාවට පස්චිම ජනතාවට තියන්නේ නැති විදිහට හදන්න පුළුවන් නම් උපකාර කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒකයි කරන්න ඕනේ. ඒකෙදී බොහෝ මෛත්‍රී සිතින් එක කරන්න වෙන්නේ පුතේ. සමහර විට මහ විශාල අඩුපාඩු තියෙන ජීවිත ඒත් නොදැක්ක වගේ ළඟට ගිහිල්ලා ප්‍රතික්ෂේප කරන්න එපා කවදාවත්. ටිකෙන් ටික උපායශීලීව හදන්න. ඕගොල්ලෝ පිළිගන්නවද මම බොන මිනිස්සුන්ගේ බීම නතර කරලා තියෙනවා බොණ්ඩ දීලා.
බොන්න එපා කියලා බැන්නහම අයින්වනම් එන්නේ නැහැ ළඟට. හොඳට බොන මිනිස්සු පාසකමත් ඉතින් බොන කෙනෙක් නේ. අතේ සල්ලිත් නැතුව ඉතින් මේක අරගන්න කියලා දුන්නහම උන යහලුයි. ඊට පස්සේ ටික ළඟට අරගෙන කතා කරලා අන්තිමට සිල් ගන්න තත්ත්වයට පවාව හදලා තියෙනවා මම. එයා විසින් මේ වතහැරවලා. මේ මිනිහා බුණ මිනිහෙක් නේද කියලා එකපාරට මෙලෙව්වා නම් කවදාවත් ওই මිනිස්සු හදන්නේ ඔක්කොමල කරන්නේ එහෙමනේ. මගේ ක්‍රමවේද වෙනස් පුතේ. මම මේවා උගන්වන්නේ ඔයගොල්ලන්ට. පැවිද්දෙක් කියන්නේ මුළු ලෝකෙකටම වටිනා සම්පතක් වෙන්න ඕනේ. ඉතින් අප්‍රමාදීව හිත වඩා ගන්න. සසර තවත් භවයකට යන්න තියන්න එපා පුතේ. දුකයි ජීවිතය. සසර දුකයි. මේ දුක අවසන් කරගන්න පුළුවන් බව ඕගොල්ලෝම මම ඔය පෙන්වන දහම් පරයය මෙනෙහි කරන්නකො. ඕගොල්ලන්ටම පෙනේ. මේ ක්‍රමේ මොනතරම් නිවැරදිද කියලා සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා කියලා ඕගොල්ලන්ටම තේරෙයි පුතේ. ඒ වගේම මම අද දවසේදී බැංකු පොත් නැහැ. සෙනසුන් නැහැ. වාහන ලියාගෙන නැහැ. මුකුත් නැතුව ඉන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ තමයි මිල මුදල් පරිහරණය කළා ඒ කටයුතු කෙරෙන්නේ. ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අනේ අර ස්වාමීන් වහන්සේ කොච්චර නිකමට හරි කෙනෙකුට බැංකු පොතක්වත් නැහැ, වාහනයක්වත් කිසි දෙයක් එයාගේ නමින් නැහැ කියලා වැඩි තක්සේරුකුත් බැංකු පොත් තුල මුදලක් කීයක් හරි දාලා මේ වාහන තමන්ගේ නමට ලියාගෙන පරිහරණය කරන කස්සන්නාන්සල රාහුල ස්වාමීන් වහන්සේලා ගැන යම් මට්ටමක අලු තක්සේරුකුත් හිතෙන්න පුළුවන්. එසේ නොදත යුතුයි පුතේ. පැත්තකට වෙලා ඉන්න ජීවිතය හරි පහසුයි. නමුත් කෙනෙක් බරක් දරාගෙන ඒ ධර්මයක හැසිරෙන ඒ ජීවිතය කරන සේවය ඉතාම ශ්‍රේෂ්ඨයි. ඉතාම ශ්‍රේෂ්ඨයි. ඔයගොල්ලෝ දකින්න මං කරන දෙයට වඩා 100,000 කැපකිරීමක් කරනවා මම පුතේ. කස්සප හම්බුලා වෙන්නේ. මං ඒක කරන්නේ නැත්තේ මගේ තියෙන අල්පේච්ඡකමකටත් වඩා ඒක කරුණාවක් නිසා. මම බණ දහම් කියන කෙනෙක් හැටියට දායක සම්බන්ධතාව ඔක්කොම තියෙන මංගාව ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙන්නේ. යමක් ලැබෙන ප්‍රතිශතය තියෙන්නේ මට. එකතු කරන්න හුරු වුණොත් ඒක තණ්හාව හුරු කළා වෙනවා එක. ඊගාවට ගොඩක් දෙනෙක් කියන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ බණ කියන්නේ මිල මුදල් වලටනේ කියලා. ඒ වගේ බාහිර කරුණු ටිකක් නිසා මිසක මෙහෙම නොගෙන ඉන්න එක ශ්‍රේෂ්ඨයි කියන කමකින් නෙමෙයි. පුතේ මම රාහුල හඳු කස්සප හඳු පින්දපාතේ ගිහිල්ලා පාත්‍රයක් අරගෙන ගල් වෙනකට වෙලා තනියම බණ භාවනා කරගෙන විමුක්තියක් පිණිස උත්සාහවත් වුණා නම් මේ තැන තියෙයිද? ඕගලන්ට බහන වෙන්න පුළුවන් වෙයිද? ඕගලන්ට බණ ඇහුව හැකිද? නමුත් මෙහෙම තැන් තිබුණු නිසා නේද පුතේ ඕගොල්ලෝ බණ ටිකක් අදහන්නේ. අපි දකින්නේ අර ජීවිතය හරි වටිනු අල්පේච්ඡයි බොහෝම ශ්‍රේෂ්ඨයි වගේ. හොඳයි ඒකේ අදි ජීවිතයට අර්ථයක් කරගන්න එක. නමුත් බුද්ධ ශාසනය ඉතුරු වේද මගේ පුතේ? බුද්ධ ශාසනය පවතීද මගේ පුතේ? අපි කෙනා එහෙම කළොත් කොහොමද ශාසනය ඉදිරියට යන්නේ? කවුද මේ වෛගව પરම්පරාවට උගන්වන්නේ කියලා දෙන්නේ?
මේ පිරිසක් ඕගොල්ලන්ට උනත් කියලා කළා මෙහෙම උගන්නලා කන්නට වඩා පැත්තකට වෙලා බණ භාවනාව කරගෙන ඉන්න එක බොහොම පහසුයි. ඒකේ තරම් අපහසු නෑ. නමුත් පුතේ ඒ ජීවිතයට වඩා හරි ශ්‍රේෂ්ඨයි, හරි වටිනවා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ පවතින විදිහට උපකාරකුත් වෙමින් අපේ අර්ථය සිද්ධ කරගන්න පුළුවන් නම් ඒ ජීවිතය හරියට වටිනවා. හොඳට මතක තබා ගන්න. හරියට අම්මා කෙනෙක් පිටරටක ගිහිල්ලා හරි හම්බ කරලා තමන්ගේ දරුවෝ ටික පෝෂණය කරනවා වගේ ඔය කස්සන්නන්සලා පිටරට ගියාම ඇත්තටම අහිංසක මිනිස්සුන්ට බණ ටිකකුත් කියනවා. නමුත් ඒ ගිහිල්ලා දායක සම්බන්ධතාවයක් හම්බුනොත් යම් මෙදලක් හම්බුන පුතේ දරුවෝ වගේ ඕගොල්ලෝ වෙන්නේ. ඕගොල්ලෝ දන්නේ නැති වෙති රටකට ගියාම සුවල්ප වෙහසක් විඳිනවද කියලා. රෑ 12 වෙනකම් බණ කියනවා, කතා කරනවා. පුතේ ඒ දරුවෝ එච්චර මහන්සියෙන් හම්බ කරන මුදලින් තමයි මගේ පුතේ උඹලට බෙහෙත් තරම් දෙන්නේ. ගමන් බිමන් ගෙනියන්න දෙන්නේ. ඇත්තටම ගිහි ජීවිතයේ අම්මා තාත්තා කරන ටික පුතේ රාහුල හඳුරේ කශ්‍යප හඳුරේ කරනවා. මම ඇත්තටම එහෙම කරන්නේ නැහැ පුතේ. මම බණ ටික කියලා දෙන එක විතරයි කරන්නේ. ඕගොල්ලන්ව මේ தත්ත්වයට තබන්න, ඕගොල්ලන්ගේ ජීවිතයට ප්‍රත්‍යන ටිකම නිසා එන දුක මුදවන්න දෙමෝපිය ගුරුවරු කරපු විහෙසම කරනවා පුතේ. කිසි වෙලාවක රාහුල හඳුන්වන කස්සන්නන්සට අකී කරුවෙන්න බොහොම සද්ධාව ඇති කරගන්න. ඕගොල්ලෝ දැක්කොත් ඒ රටකට ගියාම ස්වල්ප විශේෂක් විඳිනවද කියලා ඕගොල්ලන්ට හරි දුක හිතේ පුතේ. ඊට පස්සේ බලන්න කිසි දවසක ඒ ගේන මුදලක් නිකමටවත් අම්මලාට තාත්තලාට ගෙවල් වලට දෙනවද කියලා මොනවද ඒවට කරන්නේ කියලා බලන්න. දැන් ඔය හම්බෙන හැම එකක්ම පොතට එවනවා. නාගේ රාහුල හඳුරු නාගෙට අරගෙන දුන්නාම ඔය අනුරාධපුර යන ගානේ පස්සෙපට හම්බෙන කේවන ඔය ඇඳන් වලට බෝඩ් ලෑලි සීට් කියන්නේ පුතේ වේ. ඒ නිසා මගේ පුතේ හැංගීමක් ඇති කරගන්න. ඕගොල්ලෝ අපි එකතු වෙලා මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයටයි පුතේ මේ සේවය කරන්නේ. ඕගොල්ලන්ගේ අම්මා තාත්තා වගේ ඕගොල්ලන්ගේ ජීවිතයේ දුක නිවෙන පැතිකඩක් හදලා දෙනවා ඒ ඇත්තෝ. ඒ වගේම කිසි දවසක ඕගොල්ලන්ව අධර්මයට යොමු කළා නැහැ. මගේ පුතේ කිසියම් වෙලාවක හිතුවක්කාර වෙන්න එපා. ඇත්තට වෙන්න එපා. බොහෝම සද්ධාවෙන්ම ශාසනය හැසිරෙන්න. ඒ කරන්නේ පුතේ ඕගොල්ලෝ කීකරුනේ කස්සප හඳුරන්ට නෙවෙයි, රාහුල හඳුරන්ට නෙවෙයි, තුහාමුදුරන්ට. මොකද ඕගොල්ලෝ කියන කරන දේ ඒ කීකරුකම් බලාගෙන හෙට දවසේ එන කෙනත් හැදෙනවා, ඊගාවට එන කෙනත් හැදෙනවා. ඒකෙන් මේ ශාසනය ගොඩ නැගෙන්නේ පුතේ. තියෙන වැඩ කටයුත්තක් කරන්න උනත් කරන්න යෙදුනොත් පුතේ ඒක බරක් හැටියට විහෙසක් හැටියට දරන්න එපා පුතේ. අනේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය බොහෝ කාලයක් පවතිවා. මහා සංඝරත්නය බොහෝ කාලයක් ලෝකෙ වැඩ සිටීවා කියන අදහසින්ම කරන්න. කුණු වෙලා පොළොවට පස් වෙන මේ ශරීරයෙන් අපිට වැඩක් ගන්න පුළුවන් නම් ඒකත් මොනතරම් වටේද පුතේ. ඒ නිසා මම මේ ටික මතක් කළේ බණ දහම් ඉගෙන ගන්නවා වගේම කල්යාණ මිත්‍රතාවයේ ස්වභාවයේ හැඟීම අපේ හිතට දැනෙලා තියෙන්න ඕනේ පුතේ. සමහ බණ කියලා දුන්නාට මට කීකරුණුවත් කමක් නෑ පුතේ. නමුත් කස්සන්නන්සෙට රාහුල හඳුරවන්ට අකීකරු වෙන්න එපා. මොකද ඇත්තටම මම බණ දහම් ඉගෙනුවට ඕගොල්ලන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඒ දෙන මං කිසිම කෙනෙක්ව පැවිදි කරන්නේ නැහැ පුතේ. දන්නවනේ මම ඔබ සම්පදවුනේ නැහැ.
මේ විතරක් නෙවෙයි බලංගොඩවත් නාවුලවත් බසක්කොළමත් හැමතැනම ඉන්න අයට බල දහම් ගන්නනවා. නමුත් ඕගොල්ලන්ගේ පැවිදි අයිතිය තියෙන ඒ දෙනම සතු. ඉතින් මගෙන් කෙරෙන්න තියෙන ටිකත් නෝඩුව කෙරේ සුදුසු කල්හි මේ වගේ මගේ එක බලාපොරොත්තුවක් තියෙන පුතේ. මොකක්ද? පරවාද මතනය කළ සම්බුද්ධ ශාසනයේ පිරිසිදු අර්ථය මතු කළ ආපහු බුද්ධ ශාසනය ලෝකේ පිහිටවන්න තරම් දක්ෂ වික්ත ප්‍රතිබල කීප දෙනෙක් හදලා ශාසනයට දායාද කරන්න ඕනකම මට තියෙනවා. ඒක කරන්න බෑ දුම්නස් සහගත මනසින්. අපරාධ මහණෝනේ කියලා මහාන වෙලා ආපහු කුණු ගොඩක් දිහා තලු මර ඉන්න කබරේක් වගේ පංචකාමයේ පැත්තට නැමිච්ච මනසකින් තලු මර දුක් විඳින මනසක් ඇදලා තියෙනවා නම් තේරුමක් නෑ. ඉතින් මම මේ ඉස්සෙල්ලා කරන්නේ මට ඕනේ මේ ක්‍රමෝපායන් ටික ඕගොල්ලන්ට ගෙනුවම ඕගොල්ලෝ දන්න ඕනම තැනක සතුටින් කුටියක හිටියත් ඉන්න. වැඩ කටයුත්තක් කරුවොත් ආවත් ගියත් ඉන්න දන්නවා. එහෙනම් ඔළුව හදලා දෙන්න. ඊට පස්සේ ඕක ටික ටික ඕගොල්ලෝ වර්ධනය කරගන්නවා. ශේත්‍රේ පුළුවන් තරම් පිටකේ බලනවා, අටුවාව බලනවා, ටීකා බලනවා, ඒ ආශ්‍රිත ග්‍රන්ථ බලනවා. ටික ටික හොඳ දැනුම එනවා. ගොඩාක් දැනුම එනවා. එතකොට ඔය අටුවාවල් වගේ දේවල් බලනකොට සූත්‍රයක් ගත්තාම සූත්‍ර නිදානේ ඉඳලා බොහෝ කරුණු පෙන්නනවා හරියට. බලන්න ඔයගොල්ලෝ අක්කා තාම මාස කීපයයි. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට ඔයගොල්ලන්ගේ මනස කොච්චර වෙනස් වෙයිද කියලා. ඉතින් මන් තරුණ කාලේ මගේ වයස අවුරුදු 21 වගේ කාලේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන 4 පිළිවෙලකට කියා ගන්න දන්නේ. යාළුවෙකුයි මම දවසක් කතා කරනවා. සමුදය සත්‍ය කියලා එකකුත් තියෙනවා. මාර්ග සත්‍ය කියලා තියෙනවා. නිරෝධ සත්‍ය කියලා තියෙනවා. කොහොමයි අපි දෙන්න මේ සත්‍ය 4 සිහි කෙරුවේ. ඊට පස්සේ දවසක් කැලණි විහාරයට යනකොට වඳින්න ගියා යාළුවයි මයි. එක උපාසක මහත්තයෙක් චෛත්‍ය පිටපස්සේ ඉඳන් තව සිල්පිරිසකට බණ කියන මේ ශරීරය මම නෙමෙයි, මේක මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියනකොට මං කියන මද්දු කියලා. මද්දු බලපංකො මේ ශරීරය අපේ මගේ නෙමෙයි කියනවානේ අර මනුස්සයා. එතකොට මගේ මනස තිබුණ හැටි පුතේ මට උගන්වන්න කවුරුවත් හිටියේ නැහැ. ගුරුවරයෙක් හැටියට උත්වේදී වාදත් මම සිහිපත් කරනවා. අපේ සුමනසාර ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ මට පාළි ටිකක් ඉගෙනුවා. ඉගෙන ගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ වැඩිමනක් මම වෙහෙස දැස්ව තනියම කළා. ඒ ඇරෙන්න ත්‍රිපිටකේ මෙන්න මේකේ අර්ථය මෙහෙමයි කියලා එක අකුරක් කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් සුසහයි මේ ධර්මයේ කොහොම ඉගෙන ගත්තේ. හැබැයි මම පෙර පිනක් වෙන්නේ නැති එක උපායක් කළා. කිසි වෙලාවක පෞද්ගලික අර්ථ මං ගන්න උත්සාහවත් වුණේ ගත්තේ නැහැ. එක තැනක් පිටක සූත්‍රය බලනකොට ඒක තේරෙන්නේ නැත්තම් මට මේ වගේ සූත්‍රයක් නැත්තම් මේ වගේ තැනක් විස්තර කරපු තව තැන් තියෙනවද කියලා මම පිටක පෙරලලා හොයනවා. හොයලා එහෙම තැනක් හම්බ වුණාම මේක ප්‍රෝණෝ ඒකේ අර්ථය. කොහොම සූත්‍ර ගවේෂණයක් කළේ මුල් කාලේ මම. කොහොම කළා පිටකෙන් ඔළුව අහකට ගත්තේම නැහැ. පෞද්ගලික අර්ථ හෙව්වෙම නැහැ. එහෙම බලලා තමයි මට පුළුවන් යාද අභිධර්මයේ උගන්වන ගුරුවරුන්ට අභිධර්මයේ උගන්වන්න. අභිධර්මයේ ඉගෙන ගන්නයි කියන එකත් උගන්වන්න පුළුවන්. නමුත් මම මේ ටික මතක් කරන්නේ වීර්යවන්ත කෙනාට බැරි දෙයක් නෑ පුතේ. පුළුවන්. මට ඕනේ ඒ වගේ චරිත ටිකක් හැදෙනවා දකින්න. ඕගොල්ලන්ගේ මම බලාපොරොත්තු වෙන්නේ ඒක මගේ පුතේ.
මට හරි ආසයි එහෙම ඔගොල්ලෝ කවුරු හරි අප්‍රමාදීව කුසීතකමින් තොරව භාවනා කරනවා දකිනකොට බොහොම හික්මීමේ යුක්තව කටයුතු කරනවා දකිනකොට ඒ වගේම ඉගෙන ගන්න ධර්ම ඉගෙන ගන්න වෙහෙසනවා දකිනකොට මට හරි සතුටුයි. ඒ වගේම තවත් හිතෙනවා මට ළඟට ගිහිල්ලා කියලා දෙන්න. අපි ඇත්තටම ශිෂ්‍ය දක්ෂ වෙන්න ඕනේ ගුරුවරයෝ පොළඹවා ගන්න මට උගන්වන්න. ඒක ශික්ෂාගේ දක්ෂකම. ධර්මයේ පෙන්වන්නේ ඒබඳු ශිෂ්‍ය අභ්‍යසදී ගුරුවරයාට නැති ධර්මයක් පහල කරලා දෙන්න හිතෙනවලු. ඉතින් මේ වගේ කොහොම හරි තව ආරණ්‍ය කිරීම නෙමෙයි පුතේ ආරම්භ වෙන්න ඕනේ. මොකද අපි කවුරුත් කන්න බොන්න නැතිකම හින්දාවේ නැහැනේ. සිව්පසේ වෙනුවෙන් ප්‍රත්‍යලාභයේ වෙනුවෙන් කිසි කලක අනුන් පහත් කළ තමන් උසස් කළ කටයුතු කරන්න එපා. කොතනකදී හරි ගිහි කෙනෙක් හරි තමන් වචනයක් අපි හැමෝම දැනගන්න ඕනේ දැනුවත් කරනවා මට සම්මා සම්බුද්ධත්වයේ නෑ සර්වත්‍තා ඥානෙ නෑ කියන එක කියලා තියෙනවා. දන්නෝනේ කවුරුත් නේ. එහෙනම් වර්ධින්න පුළුවන්. ගිහි කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ ඔය වචනට වඩා මේක මෙහෙම වෙන්න බැයිද කියලා පෙන්වුවොත් අපිට තේරෙනවා නම් මං කියන දෙයට වඩා ඒක ගොඩාක් නිවැරදි කියලා දෙපාරක් හිතන් දෙපා පුතේ ඒ අදහස ගන්න සාදු සාදු කියලා ඒ අදහස ගන්න. ඊගාවට කෙනෙකුට මොනවා හරි දෙයක් කියලා වැරදුනොත් හරි දේ දැනගත්ත ගමන්ම චුට්ටක්වත් පසුත බට වෙන්න එපා. මම එදා මෙහෙම කිව්වද මං කොහොමද ආයේ මෙහෙම කියන්නේ කියලා සත්‍ය හංගන්න එපා. මම එදා කියපු දේ අඩුපාඩු සහිතයි වැරදි ඒක අයින් කරන්න මේක මෙහෙම දරන්න කියලා හදන්න. කොහොම ඔය gati ටික තියෙනම් පුතේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්. මට ඕනම ඉතින් කැසුරු කරන්න පුළුවන් ඒ නිසා. කිසි දවසක කිසියම් මතයක තරව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහසුවෙන් වෙන් කළ හැකි බවක ඉන්නේ. දෘෂ්ටි වශයෙන් කිසිම දෙයක් තරව ගන්න එපා. බොහොම පහසුවෙන් ඉන්නේ. පහසුන් කියන්නේ ඕනම අදහසකින් කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් මේක කරන්න එපා මෙහෙම හිතන්න එපා මේක වැරදි කිව්වහම හරි එක මොකද්ද කියලා පෙන්නකොට තමුන් ඒක තේරුම් අරගෙන බොහොම ඉක්මනට ඒක අතාරින්න අර වැරද්ද අතාරින්න. ඒ වගේ අපි හැදෙමු පුතේ. අපි කොහොම හරි මේ ශාසනයට පිටක් වෙමු. ශාසනයට රැකවරණයක් වෙමු. ඕගොල්ලෝ වීර්යවන්ත නම් ඒ උත්සාහය හිස් වෙන්නේ නැහැ පුතේ. ඕගොල්ලන්ට බය නැතුව වීර්යවන්ත නැහැ කි අපි පිටිපස්සෙන් ඉන්නවා. අපිට කිසි කෙනෙක් හිටියේ නැහැ පුතේ. නමුත් එහෙම ඉඳලා මෙතෙන් ආවන අද පිටකේ මොනවා හරි තැනක ප්‍රශ්නයක් තියෙනම් මම කියන්නේ එහෙයි කියලා අහන මනසට වඩා තර්ක කරලා විතර්ක කරලා තර්ක විතර්ක කරලා අහන කෙනාට මම ගොඩක් කැමතියි. අහන්න ප්‍රශ්න නොතේරෙන තැන් ඕන වෙලාවක අහන්න. මං කියන පුළුවන් නම් එන්න ඉස්සරහට. පුළුවන් නම් මේ කියන දර්ශනයේ ඔස්සේ මාවත බව යන්නේ. අබුවා කියන්නේ මට කරන්න පුළුවන් උපකාරයක් තියෙන එක තමයි කරන්න පුළුවන් උසස්ම දේ සත්පුරුෂම දේ. මං උගන්වන දේමුත් ඔබට ගිහිල්ලා නෑ අපි ස්වාමීන් වහන්සේ මේ අර්ථය මේකට වඩා මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් මම ප්‍රාර්ථනා කරන්නේ ඒක. ඒ තැනට එන්න නිකම් බෑ සෑහෙන්න වෙහෙතෙන්න වෙයි. පුතේ මම දැන් තමයි මේ කැට සැතපෙන්නේ. අවුරුදු ගාණක් මම ලේසියෙන් නිදාගෙන නැහැ කාලේ. ආන්දර 3-4 වෙනකම්ම පොත්පත් බලනවා. භාවනා කරනවා. ආයෙ පොත්පත් බලනවා. ආයෙත් පිටක බලනවා භාවනා කරනවා. හිත වඩ මම විදර්ශනා කරන්න දන්නේ
භාවන පිටකේ බලනවා. මං මහණුනේ දවස් 7ක් වගේ තැනකින් සෝවා වුණා කියලා. ඉතින් මහණ වෙලා ඉතින් භාවනා කළා නෑ. ඉතින් ඊට පස්සේ මාස කිහිපයක් ගියාම මේ අරමුණු කිසිම දෙයක් නැතුව ඔක්කොම ඇකිලා මේ කය සම්පූර්ණ ගල්ගෙඩිය දැනෙන්නේම නැතුව ගිහිල්ලා හිත හුදුවට සමාධිය වෙනවා. මට හිතෙනවා දැන් එහෙනම් මේ සෝවාන් වියගෙන එනවා වෙන්නේ ඇති කියලා. ඊට පස්සේ උන ටිකකින් එක යනවා. ආපහු එනදී මට හිතෙනවා දෙපරතුම් පරක් සෝවාන් වෙන්නේ නෑනේ. මේ හිත වඩනකොට ඇති වෙන ගති මේක සමාධියක ලක්ෂණ මාර්ගඵල කියන එක හිත වඩන එකටයි සිද්ධියක් නෙවෙයි ඒක දර්ශනයක් ඒක නුවණින් දැක්ක යුක්තක් කියලා දන්නේ. හැබැයි පිටකේ බලනකොට මට හොඳට තේරුණා හිත වඩනකොට ලැබෙන අත්දැකීම නෙමෙයි මේක ඥාන දර්ශනයක්. නුවණින් දැක්ක යුතු දෙයක්. ඒකට උපකාර පිණිස මේ හිත වඩනවා විනා හිත වැඩිම තුලින් ඇති වෙන ගතිය ගණන් ගත යුක්තක් නෙමෙයි කියලා. මම ඔය භාවනාව ගැන උනත් මතක් කරන්නේ අද භාවනා ක්‍රමති ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙට අදිස්ථාන කරන්න කියනවා. ධ්‍යානය කියන එකක උණුසුමුවක් දන්නේ නැහැ කියලා මම කියන්නේ. චතුර්ථ ධ්‍යානෙ පැත්තකින් තැබේවා. ප්‍රථම ධ්‍යානෙ පැත්තකින් තැබේවා. කාමවචර උපචාර මට්ටමේ සමාධියක් එනකොටත් මේ පංචායතනෙ දන්නේ සම්පූර්ණම මේ අචේතනික වස්තුවක් වගේ මේ කය හිත විතරයි ප්‍රකට. මේවා මුකුත්ම දන්නේ ගල් ගෙඩියක් වගේ මේව සම්පූර්ණ ස්ට්‍රක් වෙනවා. වෙලා ඉතින් නාලලට මූණට නායදාදිෂ්ඨාන කරන්න දේව නෑ එහෙම නිමිති. ඒ කාමවචර උපචාර සමාධියකදී. එතකොට ප්‍රථම ධ්‍යානෙන් එහාගෙන කවර කතාවද? සම්පූර්ණ ඒ ධ්‍යාන මට්ටමේදී මේ කයත් එක්ක තියෙන ගනුදෙනු අතහැරෙනවා. නැගිට්ටහමවත් මම ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ ඇවිදින්න කියන සංඥාවල් නැහැ. අනාගාමී වෙච්ච කෙනාට බුදුරජාණන් දේශනා කරන මහානේ ප්‍රථම ධ්‍යානයේට උපදවා ගන්න මාර්යාගේ නොදැක්මට ගියා. මාර්යාගේ ඇස අන්ධ කළා. කියන මේ දර්ශනයේ තියෙන කෙනාට සමාධිය විතරයි අඩු ඊට පස්සේ. ඉතින් ඒ වගේ මේක ඉගෙන ගන්න දේවල් බොහෝ උදේ සාගරය වගේ. ඉතින් ඒ නිසා ක්‍රමානුකූලව ටික ටික කුසීත වෙන්නේ නැතුව කටයුතු කරන්න. අපිට අසංකේය කාවුෂ නැහැ පුතේ මේ ඔක්කොම කරන්න. බොහෝම කෙටි කාලයක් මං කියන්නේ අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කිව්වොත් මාස වලින් ගත්තොත් කීයද? මාස 1200යි. අපේ මුළු ජීවිතේම මාස 1200යි. අවුරුදු 100ක්ම ජීවත් වෙනවා. මාස 1200න් දැන් මාස කීයක් ගෙවලා තව මාස කීයක් තියෙද? මේකෙදී අපි සසරෙන් මිදිලා අපි ශාසනයට එනකොට තිබුණු අඩුපාඩු අපිට අහිංසක ලෝකයට හෙට දවසේ නොතබන්න පුළුවන් නම් ඒ තමයි පුතේ සත්පුරුෂකම, කල්යාණ මිත්‍රකම. ඉතින් ඕගොල්ලන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ ටික. ඉතින් මේ විදිහට හැම දිනම විවාද නොකොට බොහෝම සමගිය තියෙන වැඩ කටයුත්තක් තමන්ගේ හැඟීමෙන්, අපේ හැඟීමෙන්, ශාසන හැඟීමෙන් යුක්තව කරනවා. අනිත් හැම වෙලාවකම ඉඩ ලැබෙන හැම වෙලාවකම හුරු වෙන්න එපා පුතේ. වල්පල් කියෝ ඉන්න. හිත වඩන්න, නුවණ වඩන්න. හිත වඩන්නේ සමතකමට අහනකින්, නුවණ වඩන්නේ ධර්මයෙන් මෙනෙහි කළා. ඒ දෙකම නොහැකිනම් පුස්තකාලේ තියෙනවා. පුස්තකාලයට ගිහිල්ලා මොන හරි පොත් ටික බලන්න හුරු වෙන්න, ටික එකතු කරන්න. එක අවුරුද්දක් දෙකක් යනකොට පුතේ කියන්න බැරි තරම් දක්ෂ මනසක් ඇතිලා තියෙනවා.
මේ හිත වඩනවා කියන තැනකින්ම විතරක් නතර වෙන්න එපා. අපිට වර්තමානයේ ඕන වෙනවා පුතේ දැනුමක්, ඉගෙනුමක් ශාසනය ගැන. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මොකද්ද කියන එක ඉගෙන ගන්න වෙනවා. ත්‍රිපිටකය නම් පුතේ අකුරු දන්න ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ ඒක නෙමෙයි. ඉගෙන ගන්න එක වෙනස් එකක්. සූත්‍රයක් ගත්තොත් මේ පොත ගත්තොත් අකුරු දන්න ඕන කෙනෙකුට මේක කියවගෙන ගිය හැකියි. නමුත් ඉගෙන ගන්නවා කියනකොට ඒකේ ගොඩාක් කරුණු තියෙනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ සමය සම්පූර්ණ ඉගෙන ගන්නවා. එයාගේ දර්ශනය මොකක්ද? ඒ වගේම මොන වගේ තැනකටද අරන් යන්නේ, මොනවද ඊට තියෙන උපායන්, මොනවද ක්‍රමවේද මේ ලෝකයා ඉක්මවන්න ශික්ෂණය කරන්න ගත්ත. මේ වගේ ඉගෙන ගන්න තැන් තර්ක කරන, වාද කරන, විවාද කරන කෙනෙක් ආවොත් එහා එක්ක ගනුදෙනු කටයුත්තේ කොහොමද? ඔය සූත්‍ර බැලුවම හොඳට තේරෙනවා ඒ උගන්වන බුදුරජාණන් වහන්සේ. කිසි වෙලාවක වැරදි දෘෂ්ටියක් තියෙන කෙනාට මේ ශාසනය කියන්නේ ඔයාගේ දෘෂ්ටිය වැරදි කියලා. කිව්වොත් එයාට තරහ යනවා. එයාට කියවලම කියවනවා මම වැරදි කියලා. එහෙම ක්‍රමෝපායක් බුදුරජාණන් වහන්සේ ගෙනියන්නේ. සත්‍යකගේ මිත්‍යා දෘෂ්ටිය ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දේශනා කළේ නෑ සත්‍යකගේ දෘෂ්ටිය වැරදි කියලා. සත්‍යකටම කියුවා මෙහෙම ගත්තොත් උඹ ඉස්සෙල්ලා මෙහෙම කියනවා දැන් මෙහෙම කියනවා. මේ දෙක ගැලපෙනවද? නෑ. එහෙනම් ආත්මයි නම් මේ මෙහෙම තියාගන්න පුළුවන්ද කය? බෑ. එයාට කියලාම කියවුවා එයාගේ එක වැරදි කියලා. ඔකට කියනවා වේදනය කියලා. ඒ වගේ ක්‍රමෝපායම් මේකේ තියෙනවා. ඔන්න ඕව ඉගෙන ගන්න ඕනේ අපි. ඒව ඉගෙන ගත්තාම ඕනම කෙනෙක් එක්ක කතා කළ හැකියි. උත්තර දුන්නේ. හොඳයි එහෙනම් භාවනා කළා. දැන් කරනකොට භාවනා කරනකොට ඇති වෙච්ච අපහසුකම් එහෙම තියෙනවද? අප නොතේරෙන ක්‍රම එහෙම? මම කියපු විදිහටම ටික ටික හරි හිතනවද? හිතන්න පුතේ. ඒක හිතනකොට හිත හුරු වෙනවා ඒ ක්‍රම වලට. ඊට පස්සේ ඕකට ඉරියව්වක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම වෙලාවකම මනසින් කෙනෙක් කියලා හිතනකොටම තග්ගල දන්නවද මේක ප්‍රපංච සංඥාව. මේක ප්‍රමාදීව වාසය කළොත් ස්පර්ශ ආයතන 6 උපාදාන කරවලමයි නතර වෙන්නේ. ස්පර්ශ ආයතන 6 පැත්තට ගිහිල්ලාමයි නතර වෙන්නේ. මායාවේ ශේෂ්ත්‍ර ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ මායාවේ ශේෂ්ත්‍රය පුතේ. ඇහැ පැත්තට ගියොත් ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැහැ. රූප පැත්තට ගියොත් ජරා මරණ දුකෙන් මිදෙන්නේ යන්නේ තණ්හාවෙන්, කෙලස් ටිකෙන්. ඒ නිසා හැම වෙලාවෙම මේ හිතේ තියෙන ගතිය බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තට තබන්න එපා. ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් ගන්න එපා. කොච්චරක් දුරට ඔක කළ යුතුද? අනුපාද පරිනිර්වාණය දක්වා. මොකද අනුපාද පරිනිර්වාණය කියන්නේ? ස්පර්ශ ආයතන 6 කිසිවක් උපාදාන වශයෙන් නොගෙන හිත මිදෙන කම්ම මේ උපාය කටයුතුයි. ඔහොම කරනකොට හිත මිදෙනවා. මේ දැන් රූපය ඇවිල්ලා තියෙන ගතිය තියෙනවනේ ඕගොල්ලන්ගේ. ඒකේ මේ හිත නිදහස් වෙනවා. හිත මිදෙනවා. හිත නැඹුරු වෙලා උපදින්නෙම නෑ මේ පංචායතනයට රූප පැත්තට. චේතෝ විමුක්ති කියලා කියන්නේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් තියනවා ඉන්නවා කියන ගතියෙන් මේ පැත්තට නැමිලා සිත් උපදින ශේත්‍රයෙන්ම නතර වෙනවා. එයාට දුක වෙන්න දුක් විඳින්න කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. මෙලොවක් ඉතුරු වෙන්නේ නැහැ, පරලොවක් ඉතුරු වෙන්නේ නැහැ, මෙලොව පරලොව දෙයතර අතර යමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි දුකේ අවසාන කියන්නේ. කොහොම තැනකට යනවා. ඒ හින්දා හොඳට බණ භාවනා කළාම මරණයෙන් පස්සේ නිවන් දකින්නේ නෙමෙයි. සම්දිත්තිකයි.
හොඳට ඉගෙන ගත්තාම මරණයෙන් පස්සේ රස්සාවක් ලැබෙනවා නෙවෙයි නම් හොඳට බණ භාවනා කළාම මරණයෙන් පස්සේ නිවන් දකිනවා නෙවෙයි මේ දැන් අදාදම සසරෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා හැම දිනාටම තුන්වන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ටික ප්‍රායෝගික වෙන්න. කම්මැලි වෙන්න එපා. පොත්පත් බලන්න. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඇතත් නැතත් හදිසි වාහනයක තනගල යද්දී අපි 3-4 ග්‍රෑම් චප්පම වුණා කියන්නේ. අනිත්‍ය රූපේ හැටි එක තමයි. මොකද උගලන්ට පුළුවන් වෙන්න ඕනේ අපි වෙන්නේ. මේ සත්පුරුෂයට බොහොම සද්ධාවෙන් ඉදිරියට ගෙනියන්න. මේව පවත්වාගෙන යන්න. ඒ තරම් හැඟීමක් අද ඇති වෙලා තියෙනවා මේ පුතේ. හොඳයි තේරුණා. ඒකම මේ ධම්මජෝතිවම්නාංශ පොඩ්ඩක් මතක් කළා. අර කුටියේ දැන් වහලේ ගහන එක තෙමනු පිටි කලාවට හින්දා හෙට දවසේම පොඩ්ඩක් ඒක කරමු කියලා. අපි මෙහෙම කරමු. සතියකට දවසක් දාමු සෙනසුන්වත්. හෙට දවස දාමු බදාද සෙනසුන්වත් කියලා. හැම සතියෙම බදාදට සෙනසුන්වත් දාමු. ඉරිදා නිමාඩු අනිත් දවස් වලට උගන්වනවා. මොන හරි මම උගන්වන්නම්. ඉදිරියේදී භාවනා ගැන කියලා දෙන එක අඩුවේ. මොකද දැන් කියලා දීලා තියෙන හින්දා. ඔගොල්ලෝ මොන තැනක හිටියත් මේ වක් කරන වෙලාවට කුටියට ගියත් මේක හැම වෙලෙම චිත්ත භාවනා හෝ පඤ්ඤා භාවනා මේ දෙකකට යුතුයි අභ්‍යාස කරන්න වීර්යවන්ත වෙන්න කුසීත වෙන්න එපා පුතේ. හොඳයි තේරුවන් සරණයි.